එහෙනම් ප්‍රශ්නාංක 89 අපි සාකච්ඡා කළා. දැන් තියෙන්නේ ප්‍රශ්නාංක 90. ප්‍රශ්නාංක 90 අපිට කියනවා සමාගම් පාඩම සම්බන්ධයෙන් සීමා සහිත ඇබර්ඩින් සමාගම ඇබර්ඩින් පොදු සමාගම 2009 3.31 දිනෙන් වූ ශේෂ පත්‍රයේ උද්දුතයන් පහත දැක්වේ. ඒක කියනවා 2009 3.31 දිනට දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන මෙහෙම කතාවක් කියනවා. අවශ්‍ය වන්නේ සංචිත ප්‍රාක්ෂණීකරණයට අදාළ ජර්නල් සටහන් ඉදිරිපත් කරන්න. එන්න දාන්න ප්‍රශ්න අංකය 90 අපේ ඉලනවා සංචිත ප්‍රාග්ධනීකරණයට දාලා ජර්නල් සටහන්. අන්න ජර්නල් සටහන අපි ලියන්න තියෙමු. කියලා සංචිත ප්‍රාග්ධනිත කිරීමෙන් පසු මූලතත්ත්ව ප්‍රකාශය උද්ෘතය අන්න ගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතය. ගන්න මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම් ඒකට තේ ගන්න ප්‍රකාශිත සාකෝ. ඊට පස්සේ ගන්න සංචිත. සංචිත වලට ගන්නවා ප්‍රත්‍යාගරණ සංචිත, පොදු සංචිත, ප්‍රත්‍යාගරණ සංචිත, පොදු සංචිත, රඳවාගත් අයෝ. හරි. එච්චරයි. දැන් යම් මොකක්ද මේ කියන්නේ කියලා බලමු. අපිට කියනවා 2009 3.31 දිනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට කොටසක් රුපියල් 40 බැගින් කොටස් 1000ක් සඳහා ප්‍රසාද කොටස් නිකුතුවක් කරාලු. එන්න එහෙනම් ප්‍රසාද කොටස් නිකුතුවේ වටිනාකම කීයද? ප්‍රසාද කොටස් නිකුතුවේ වටිනාකම කීයද? කොටසක් 40 ගාන. ප්‍රසාද කොටස් නිකුතුවේ වටිනාකම කීයද? ප්‍රසාද කොටස් නිකුතුවේ වටිනාකම කොටසක් 40 ගානේ කොටස් 1000. කොටසක් 40 ගානේ කොටස් 1000. කොටසක් 40 ගානේ කොටස් 1000ක් වෙනුවෙන් ප්‍රසාද කොටස් නිකුතුවක් සිදු කරනවා. ප්‍රසාද කොටස් නිකුතුවක් සිදු කරනවා. අන්න එතකොට ප්‍රසාද කොටස් නිකුතුව හෙවත් සංචිත ප්‍රාග්ධනීකරණයේ වටිනාකම 40000යි. 40000යි. එහෙනම් මෙන්න මේ 40000කින් ප්‍රසාද කොටස් නිකුතුවක් නිසා අපේ ව්‍යාපාරයේ සාකෝ වැඩි වෙනවා. සාකෝ වැඩි වෙනවා. එහෙනම් ප්‍රකාශිත සාකෝ බැර කරන්න. ප්‍රකාශිත සාකෝ බැර කරන්න 40000. ප්‍රකාශිත සාකෝ බැර කළා 40000. දැන් යන්න. ප්‍රකාශිත සාකෝ වලට මම ගන්නේ කාගෙන්ද? මට පුළුවන් ගන්න ප්‍රත්‍යාගරණ සංචිත වලින්. ඇයි? ප්‍රත්‍යාගරණ සංචිත වල තියෙනවා 20000. මං එහෙනම් ප්‍රත්‍යාගරණ සංචිතයෙන් 20000ක් ගන්නවා. එන්න. ප්‍රත්‍යාගණන
සංචිත ප්‍රත්‍යාගන්න සංචිත වලින් මම ගන්නවා 20000ක්. ප්‍රත්‍යාගන්න සංචිත වලින් මම ගන්නවා 20000ක්. ප්‍රත්‍යාගන්න සංචිත වලින් මම ගන්නවා 20000ක්. ඒත් මදිනේ. ඇයි 40000 කැඩෙන්න ඉබයි? තව අන්න ඉතිරි 20000 ගන්නවා මම පොදු සංචිතයෙන්. ඉතිරි 20000 මම ගන්නවා පොදු සංචිතයෙන්. පොදු සංචිත. පොදු සංචිතය. ඉතිරි 20000 මම ගන්නවා පොදු සංචිතය. ඉතිරි 20000 මම ගන්නවා පොදු සංචිතය. දැක්කද? ප්‍රකාශිත සාකෝ වලට 40000ක ශේෂයක් අපි දැම්මා. සංචිත ප්‍රාග්ධනීකරණය. ඒකට අවශ්‍ය ශේෂය සොයාගත්තේ අපි සංචිත ප්‍රත්‍යාගණිත සංචිත වලින් 20ක් ගත්තා. පොදු සංචිතයෙන් 20ක් ගත්තා. 40යි. අන්න ඒ 40ම සාකෝට දුන්නා. එහෙනම් මුන් දෙන්නගෙන් හූරලා අරගෙන සාකෝට දැම්මා. සාකෝට දැම්මා. එහෙනම් එන්න පොඩ්ඩක් පෙර වැඩ වගේ එන්න පොඩ්ඩක් පෙර වැඩ වගේ පෙර වැඩ ඇවිල්ලා පොඩ්ඩක් ගහගන්න ගිනුම් ටිකක් පෙර වැඩ ඇවිල්ලා ගිනුම් ටිකක් ගහගන්න. චුට්ටක් නිකමට වගේ ගිනුම් ටිකක් ගහන්න. මෙයාව නම් කරන්න ප්‍රත්‍යාගණන සංචිත කියලා. ප්‍රත්‍යාගණන සංචිත කියලා. මෙයාව නම් කරන්න පොදු සංචිත කියලා. මෙයාව නම් කරන්න පොදු සංචිත කියලා. මෙයාව නම් කරන්න පොදු සංචිත කියලා. සහ මෙයාව නම් කරන්න රඳවාගත් ඉපයුම් කියලා. මෙයාව නම් කරන්න ප්‍රකාශිත සාකෝ කියලා. ප්‍රකාශිත සාකෝ කියලා නම් කරන්න. එතකොට අපි දැන් එහෙම කළාට පස්සේ බලන්න මෙයාලගේ මුල ශේෂ දීලා තිබ්බා. සාකෝවල මුල ශේෂය ඊගේ සාකෝවල ශේෂය ඊගේ 300යි ලක්ෂ 3යි. ප්‍රත්‍යාගන්න සංචිතවල ශේෂය ඊගේ 20000යි. පොදු සංචිතයේ ශේෂය ඊගේ 20000යි. රඳවාගත් ඉපයුම් වල ශේෂය ඊගේ රුපියල් 18000යි. එච්චරයි. එහෙනම් බලන්න දැන් මම මුල ශේෂ පෙර වැඩවල පිහිටවලා මෙන්න සංචිත වලින් 20ක් ඇද්දා. සංචිත වලින් 20ක් අදිනවා. ප්‍රකාශිත සාකෝට. සංචිත වලින් 20ක් අදිනවා ප්‍රකාශිත සාකෝට. සංචිත වලින් 20ක් අදිනවා ප්‍රකාශිත සාකෝට. ඒ 20 දානවා ප්‍රකාශිත සාකෝට. ප්‍රත්‍යාගන්න සංචිත කියලා 20ක්. ඊළඟට පොදු සංචිතයනුත් අදිනවා 20ක්. එහෙනම් ප්‍රකාශිත සාකෝ කියලා එතනනුත් අදිනවා 20ක්. ඒ 20ක් දානවා ප්‍රකාශිත ප්‍රාග්ධනයට. පොදු සංචිත කියලා 20ක්. පොදු සංචිත කියලා 20ක්. දැක්කද? ප්‍රත්‍යාගරණ සංචිත ගෙනුමේ තිබ්බ 20ක් උදුරලා පොදු සංචිතයේ තිබ්බ 20ක් උදුරලා මෙන්න මූව සංචිත ප්‍රාග්ධනීකරණයක් කරනවා 40ක. එතකොට දැන් අවසාන ශේෂ බලන්න. අවසාන ශේෂ බලන්න. තුනයි 40යි
3:40යි ශේෂය පගේ 3:40යි අන්න දැක්කද ලස්සනයි මෙන්න ශේෂය ආවා 3:40යි ලස්සනයි මෙන්න ශේෂය ආවා 3:40යි ඊළඟට මේකත් අපි ශේෂ කරමු ඔහොමම ශේෂ කරමු ඔහොමම ශේෂයේ 18,000යි මේ කට්ටිය තුලණය වෙලා ගියා ඇයි උන්ගෙන් තිබ්බ සියලුම දේවල් ඇදලා අරගෙන උන්ගේ තිබ්බ සියලුම දේවල් ඇදලා අරගෙන ප්‍රාග්ධනයට පිරෙව්වා එහෙනම් දැන් අපේ අවසාන උද්ෘතයේදී සාකෝ ප්‍රාග්ධනය 3:40ක් බවට පත් වුණා සහ අනිත් තුන්ට නැහැ රඳවාගත් කෙවුම් 18ක් බවට පත් වුණා. එහෙනම් අන්න උත්තරය එනවා 358යි. බලන්න එතනදී උනේ කුමක්ද? අපේ සාකෝ ප්‍රාග්ධනය වැඩි වුණා. මුලදී තිබ්බේ 300යි දැන් 340යි. සහ ප්‍රත්‍යාගම සංචිත සහ පොදු සංචිත වලින් ඒවා ඉවත් වෙලා ඒවා ප්‍රාග්ධනිත බවට පත් වුණා. සහ රඳවාගත් පිපෙවුම් වල ශේෂය ඉන්නවා. එතකොට ගාන අනුව බලන්න මේ අවසාන ශේෂයේ වෙනසක් වෙන්නේ නැහැ නේද? ගාන අනුව බලන්න 90 වෙනි ගානේ තියෙනව නේද? මේක වෙනසක් වුන්නේ නැහැ නේද? ඇයි ඒ? ප්‍රත්‍යාගම සහ පොදු සංචිත වලින් උදුරලා මේ අනිත් ගොඩට දැම්මා. ඒ කියන්නේ එක ගොඩකින් හූරලා අනෙත් ගොඩට දාන නිසා කිසිම වෙලාවක හිමිකමේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න ප්‍රශ්නාංක 90 ප්‍රශ්නාංක 90ට දාලව මේ සටහන හරි ප්‍රශ්නාංක 91 ප්‍රශ්නාංක හරි ප්‍රශ්නාංක 91 සීමා සහිත බහුපත් ඇල්ල පොදු සමාගම 2011 3:31 දිනට ශේෂ පත්‍රයේ උද්ෘතයන් පහත දැක්වේ. අපිට කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය සංචිත අන්න ඊට පස්සේ ප්‍රසාද කොටස් නිකුතුවක් ගැන කියනවා. අර වගේම ඇඳගම්. ප්‍රශ්නාංකය 91 ප්‍රශ්නාංකය 91 ජර්නල් සටහන ලියන්න ඉඳී කියලා අපි යමු අර උද්ෘතයේ ගමු. අංග 2 මූල්‍ය ප්‍රකාශන උද්ෘතය මුළු හිමිකම් හා වගකීම් ඒක යටතේ ප්‍රකාශිත සාකෝ ඊළඟට සංචිත
සංචිත යටතේ ප්‍රත්‍යාගරණ සංචිත පොදු සංචිත හදවාගත් ඉපයුම් හරි ප්‍රශ්නාංක 91 යටතේ අපි මේ ගාන කරා පෙර වැඩ ඇවිල්ලා අර ගිනුම් ටිකක් ගහගමු පෙර වැඩ අපි ගහමු ගිනුම් ටිකක් ප්‍රත්‍යාගණන පොදු සංචිත ඊට පස්සේ සාකෝ ඊට පස්සේ රඳවාගත් ඉපයුම් මුල ශේෂ පුරවමු මෙයාලගේ ලක්ෂ 600 අපි රූදහස් වලින් හදමු ලේසි අපේ ගන්න රූදහස් වලින් හදමු ප්‍රකාශිත ප්‍රත්‍යාගන්න සංචිතය ශේෂීගේ 15000යි පොදු සංචිතය 1,20,000යි රඳවාගත් ලාභය 180යි සාකෝ 600යි එච්චර අපිට කියනවා 2009 3.31 දිනට 2009 3.31 දින දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට කොටසක් රුපියල් 25 බැගින් අන්න කොටසක් රුපියල් 25 බැගින් කොටසක් රුපියල් 25 බැගින් කොටස් 3000ක ප්‍රසාද කොටස් නිකුතුවක් කරලාලු එනම් ප්‍රසාද කොටස් නිකුතුවේ වටිනාකම කීයද රුපියල් 25 බැගින් කොටස් 3000 25 වසර 3 75යි එන රුපියල් 75000ක ප්‍රසාද කොටස් නිකුතුවක් තමයි කරලා තියෙන්නේ රුපියල් 75000ක ප්‍රසාද කොටස් නිකුතුවක් තමයි කරලා තියෙන්නේ එනම් 75000ක ප්‍රසාද කොටස් නිකුතුවක් සිදු කරලා තියෙනවා නම් අපි ඒක ගිණුම්ගත කරමු එනම් ප්‍රසාද කොටස් නිකුතුව නිසා අපේ සාකෝ වැඩි වෙන්න ඕන 75000කින් එනම් ප්‍රකාශිත සාකෝ බැර කරන්න 75000 ප්‍රකාශිත සාකෝ බැර කරන්න 75 ප්‍රකාශිත සාකෝ බැර කරන්න 75 ඒකට අපි ප්‍රත්‍යාගරණයේ 15ක් තියෙනවනේ උගෙන් 15ක් ගමු එනම් ප්‍රත්‍යාගණනය හර 15යි 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 හරි ඊළඟට ප්‍රත්‍යාගණනය හර 15යි ඊළඟට තවත් මදි අපිට රුපියල් 60ක් තවත් මදි රුපියල් 60ක් එහෙනම් තවත් රුපියල් 60ක් මදි නම් ඒ 60 ගමු පොදු සංචිතයෙන් එන්න එහෙනම් පොදු සංචිතයෙන් ගන්න ඒ 60 පොදු සංචිතයෙන් ගන්න ඒ 60 පොදු සංචිතයෙන් ගන්න ඒ 60 පොදු සංචිතයෙන් ගත්තා ඒ 60 අන්න දැක්කද අපිට ඕන 75ක් හදාගන්න 15ක් ගත්තා ප්‍රත්‍යාගරණයෙන් ඉතුරු 60 ගත්තා පොදු සංචිතයෙන් එහෙනම් අපේ සංචිත ප්‍රාග්ධනීකරණයට දාලා තිබසටහන ඕන්න එහෙනම් එන්න ප්‍රත්‍යාගරණ ගිණුම අර කරනවා සාකෝ කියලා 15ක් සහ පොදු සංචිතයත් හර කරනවා සාකෝ කියලා 60ක්
සාකෝ කියලා 60ක්. හරි. සාකෝ කියලා 60ක්. ඊට පස්සේ සාකෝට බැර කරනවා ප්‍රත්‍යාගරණ කියලා 15යි. ප්‍රත්‍යාගරණ කියලා 15යි. ඒ වගේම පොදු සංචිත කියලා 60යි. 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 හරි. එහෙනම් එච්චරයි. අපි දැන් තුලනය කරමු. මේක තුලනය කරාම මෙයා ක්ලෝස් වෙලා යනවා 15යි 15යි. එයා ක්ලෝස්. මේක තුලනය කරාම 120 තුලනය කරාම 60යි. පොදු සංචිත ගිණුමේ අවසාන ශේෂයක් එනවා 60ක. පොදු සංචිත ගිණුමේ අවසාන ශේෂයක් එනවා 60ක. හරි. ඒකත් හරි. ඊළඟට අපි තුලනය කරමු සාකෝ ගිණුම 675යි 675යි. එනම් සාකෝ ගිණුමේ එනවා අවසාන ශේෂය 675යි. ඊළඟට රඳවාගත් තිබීම් ගිණුමේ 180යි. 180යි. එනම් ප්‍රකාශිත සාකෝවල අවසාන ශේෂය 675යි. ප්‍රත්‍යාගන්න සංචිතයක් නැහැ. පොදු සංචිතය 60යි. සහ රඳවාගත් තිබීම් 180යි. එනම් අවසාන ශේෂය 915යි. එනම් අවසාන ශේෂය 915යි. දැක්කද සංචිත ප්‍රාග්ධනීකරණයක් මම කළා. සංචිත ප්‍රාග්ධනීකරණයක් මම කළා. සංචිත ප්‍රාග්ධනීකරණයක් මම කළාට අවසාන ශේෂය වෙනසක් වුණේ නැහැ. පොතේ තියෙනවා 915යි අවසාන ශේෂය. ඒකම තමයි මෙතනත් තියෙන්නේ. වෙනසක් වුණේ නැහැ. හරි. වෙනසක් වුණේ. එනම් මෙන්න සංචිත ප්‍රාග්ධනීකරණයට අදාළ අවසාන ගණනය කිරීම. එතකොට දැන් මේ සමාගමක් ගත්තොත් සමාගමක් සම්බන්ධයෙන් අපි දැන් මෙච්චර කල් ඉගෙන ගත්තා කොටස් විකතුවක් නේද? එතකොට මේ කොටස් ගන්න මිනිස්සු කොටස් ගන්න නිකන් විහිළුවටද සනීපෙටද නෑ. ඒ මිනිස්සු කොටස් ගන්නේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. කොටස් ගන්න මිනිස්සු අපේක්ෂා කරන ප්‍රතිලාභය තමයි කොටස් මිලදී ගන්න මිනිස්සු අපේක්ෂා කරන ප්‍රතිලාභය තමයි ලාභාංශ. ඔයා බැංකු පොතේ සල්ලි දාන්නේ පොඩි කාලේ නම් සල්ලි දෙන්නේ මොනවා බලාපොරොත්තු වෙන්ද? අර තෑගි ටික ගන්න. දැන් ඔයා බැංකුවේ සල්ලි දාන්නේ පොලියක් ගන්න. පොලියක්. දැන් ඔයා බැංකුවේ සල්ලි දාන්නේ පොලියක් ගන්න. අන්න ඒ විදිහට මිනිස්සු සමාගමක කොටස් ගන්නේ ලාභාංශ ලබා ගැනීමේ චේතනාවෙන්. එනම් අපේ ව්‍යාපාරයේ කොටස් නිකුත් කිරීම සහ ලාභය සහ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් විවිධ ගැළපිලි සිදු වෙන්න පුළුවන්. මෙම සිදුවීම් ගැළපෙන එක් ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ මේ සියලුම දේවල් ප්‍රාග්ධනය සංචිත කියලා දෙන්නම හඳුන්වන්න පුළුවන් තනි නමකින් හිමිකම් කියලා. එතකොට මේ හිමිකම් ගැළපෙන එක තැනක් තියෙනවා. ඔක්කොම ටික එකතු වෙන තැනක් තියෙනවා. හරියට කා පාක් එක වගේ. කොහෙද? අපි එතනට කියනවා හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය කියලා. එනම් හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය තුල ප්‍රශ්නාංක 92 ගැලපෙනවා. එනම් අපි ප්‍රශ්නාංක 92
අපි උදාහරණයක් කරගෙන ගාන එන්න ප්‍රශ්නක 92 අපිට කියනවා කරුණු ප්‍රමාණයක් කියලා අවශ්‍ය වන්නේ ඉහත ගණදෙනු වාර්තා කිරීමට සඳහා ජර්නල් සටහන ඉදිරිපත් කරන්න ඉහත ගණදෙනු වාර්තා කිරීම සඳහා ජර්නල් සටහන ඉදිරිපත් කරන්න සහ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය සකස් කරන්න එන්න ගහගමු උසරූල් 28ක උසරූල් 28ක පොදු ජර්නලයක් ප්‍රශ්න අංකය 92 ප්‍රශ්නාංකය 92 පොදු ජර්නලයක් ගහමු පොදු ජර්නලය හර බැර දිනය විස්තරය උසරූල් 28කට 30කට වගේ ගහගන්න අංක 2 දාලා ගහගන්න
හරි 2012 3 දින අවසන් වසර සඳහා සීමා සහිත යුනිවර්සල් සමාගම සීස යුනිවර්සල් සමාගම රුදහස්